හරි පුතේ හරි සාමාන්‍ය පුතේ මේ මම කියවනේ දැන් ඔයාව කොට දානවා කියලා සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික මේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝඩ විභවය ඊට පස්සේ සාමාන්‍යයෙන් කෝෂයක් කියන්නේ මොකද්ද? හරි සාමාන්‍යයෙන් මාට විද්‍යුත් රසායනයේ මූලික සංකල්ප ටික ඔක්කොම පුතේ මම කලින් වීඩියෝ දෙකේදී ඉවර කරා. දැන් මගේ උත්සාහය මම කියවනේ මේ අවුරුද්දේ ගොඩ යන කට්ටිය ඔක්කොම ගොඩ යන්නේ පුතේ මතක තියාගන්න ওই පාස් පේපර්ස් මතම තමයි. හරි මේ වගේ අවුරුද්දක් හරි සාමාන්‍ය මේ කොවිඩ් වගේ ප්‍රශ්නයක් හරි මොනවා හරි වෙලා ළමයිට උගන්වන්න මොනවා හරි අන්තිම පාඩම් වල තීරි හරි කරගන්න බැරි වෙලාවට ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම පේපර්ස් හදන කරන කට්ටිය මොකක්ද දන්නවද කරන්නේ? ගොඩාක් වෙලාවට පුතේ පේපර්ස් හදන කට්ටිය කරන්නේ හරි ඔය තියෙන පාස් පේපර්ස් ප්‍රශ්නයක් තමයි ඔයාට දාන්නේ. හරි ඒකින්ද ඔයා මේ අවුරුද්දේ සෑහෙන්න හොඳට පාස් පේපර්ස් කරලා යන්න ඕන අඩුම ගානේ 2010 වත් ඉඳලා. හරි ඔයාට තීරි නැති හින්දා මම ඔයාගේ තීරි ටික එහි පැත්තෙන් හදලා දෙනවා මේ ඔයාට පාස් පේපර්ස් වලට. හරි මම මේකෙදි පුතේ ඔයාට MCQ හරි පාස් පේපර්ස් MCQ 5ක් කියලා දෙනවා කොහොමද හදන්නේ? අමාරු MCQ හරි අමාරු ඒවා 5ක් කියලා දෙනවා. හරි දෙකක් සාමාන්‍ය මට්ටම 3ක් හොඳ අමාරු මට්ටමේව කියලා දෙනවා. හරි එතකොට එන්න පුළුවන් ලේසියවත් ඔයා දන්නවා අමාරු ඒවත් දන්නවා. හරි ඊළඟ කතාව ඊට අමතරව තව රචනා ගානක් මම කියලා දෙනවා. හරි රචනා ගානකින් මේ වැඩේ ඉවර කරලා දෙන්නම්. හරි හරි මම ඔයාලට පාස් පේපර්ස් පළවෙනි ගාන විදියට පුතේ පාවිච්චි කරන්නම් මේ 2016 28 වෙනි ගාන මේක මට පොඩ්ඩක් පෞද්ගලිකව මට සාමාන්‍යයෙන් මේ ගාන විශේෂයි. හරි මේ ගාන සාමාන්‍යයෙන් මට පෞද්ගලිකව විශේෂයි හේතුව මම විභාගෙ ලියපු අවුරුද්දක හරි මම විභාගෙ ලියපු අවුරුද්දක් හරි සාමාන්‍ය 2016 කියලා කියන්නේ ඒකද මට මේක ටිකක් විශේෂයි. ගාන බලමු පුතේ හරි. හරි මේකේ තියෙනවා මෙහෙම හරි zinc 2 aqueous හරි මෙයාගේ දීලා තියෙනවා මෙහෙම කතාවක් මේ ගාන හදන්න කලින් මේව දැනන් ඉන්න ඕන. හරි මෙයාගේ මෙහෙම දීලා තියෙනවා හරි zinc 2 හරි aqueous හරි මෙහෙම zinc solid වල මේ දීලා තියෙන පුතේ ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණ.76යි හරි ඍණ.76යි මෙයාගේ දීලා තියෙනවා තව එක්කෙනෙක් ඉන්නවා ඉලෙක්ට්‍රෝඩ විභවයක් දීලා තියෙනවා පුතේ තව එක්කෙනෙක්ගේ මෙහෙම zinc 2 හරි zinc 2 හරි zinc 2 aqueous හරි zinc 2 aqueous මෙයා මෙහෙම මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ විභවයේ විදිහට අපිට සඳහන් කරලා තියෙනාගේ පුතේ හරි ඍණ 1.04යි ඍණ 1.04යි හරි අපෙන් අහනවා මේ දෙන්න පාවිච්චි කරලා කෝෂයක් හදලා තියෙනවලු මෙන්න මේ කෝෂය සම්බන්ධයෙන් දේවල් ටිකක් අහනවා ඊළඟට සර් මුලින්ම කතාව හරි නිකන් අපි නිකන් බොරුවට කෝෂයක් ඇඳගමු හරි ඔන්න පුතේ කෝෂයක් ඇඳගත්ත මේ දෙන්න පාවිච්චි කරලා හරි මෙන්න හරි දැන් ඔයා දන්නවා හරි මාත් එක්ක පන්තියේ හිටපු කට්ටිය දන්නවා මේ වගේ දෙන්නෙක් ඇඳලා කෝෂයක් ලකුණු කරගන්නවා හරි නිකන් බොරුවට හරි මෙච්චර කරන්න ඕනේ නැහැ ටික වෙලාවක් ඇද්දි වැඩේ තේරෙනවා හරි මන්ද බොරුවට අඳින්නම් ඔන්න පළවෙනි එක්කෙනා එහෙනම් පුතේ මෙතන ඉන්න ඕන zinc 2 එක්කෙනෙක් මේ තහඬුව zinc කියලා හිතමු මේ තහඬුව zinc සර් මෙයා එහෙනම් අනිත් එක්කෙනානේ මෙයා එහෙනම් පුතේ ටින් තහඬුව හරි මේකේ මෙයා තමයි ඉන්නේ 2 සම්මත නම් මෙයාගේ 1 මූල ගන්න ඩෙසිමීටර් සාන්ද්‍රණයක් පාවිච්චි කරන්න ඕන ඒ වගේම උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් වෙන්නත් ඕන මේ දෙන්න පාවිච්චි කරලා හදලා තියෙනවලු මගෙන් අහනවා පුතේ හරි මේ දෙන්නගෙන් හරි කැතෝඩේ මුලින්ම දැන් කෝෂයක් ලකුණු කරන්න ඉප එහෙනම් පුතේ අනිවාර්යෙන් මේ අභ්‍යන්තර පරිපථය සම්පූර්ණ වෙන්න මේ වගේ ලවණ සේතු කෑල්ලක් දාගන්න ඕන හරි මෙන්න මේ විදිහට මම ඕනනම් වෝල්ට් මීටරයකුත් දාන්නම්කො බොරුවට හරි වෝල්ට් මීටර කෑල්ලකුත් දානවා මේ පරිපථය සම්පූර්ණ කරන්න මේ දාන එක්කෙනාට කිව්වා ලවණ සේතුව මෙයාගේ කාර්යය තමයි අභ්‍යන්තර පරිපථය සම්පූර්ණ කරන්න නැත්තම් මේව ධාරාවක් යන්නේ හරි පුතේ ඉස්සෙල්ලම මේ වගේ ගාණක් හදන්න කලින් ඔයා මෙහෙම සංඛ්‍යා රේඛාවක් අරගන්න ඕනේ මේක ලකුණු කරන්න 0.76යි හරි 0.76යි මේ හිටන්නේ බිඳුව මේ සංඛ්‍යා රේඛාවේ මේ පැත්ත ඍණ හරි මේ පැත්ත ධන අරය තමයි ඍණ 0.14 බලන්න සංඛ්‍යා රේඛාවේ ඍණ පැත්තේ ඈතම ඉන්න කෙනා කවුද ඍණ පැත්තේ ඈතම ඉන්න කෙනා 0.76 එහෙනම් පුතේ මෙයා තමයි කවුද ඇනෝඩය එහෙනම් මෙයා තමයි පුතේ ඇනෝඩය ඒ වගේම ඔක්සිකරණය වෙන්නේ මෙයා එහෙනම් කවුද පුතේ කැතෝඩය එහෙනම් මෙයා තමයි ඔක්සිහරණය වෙන්නේ එහෙනම් ඔයා දන්නවා ඇනෝඩය ඔක්සිකරණය වෙනවා මෙයා තමයි පුතේ කවුද ඔක්සිකරණය වෙන්නේ මෙයා කැතෝඩය ඔක්සිහරණය වෙනවා ඒ වගේම පුතේ ඇනෝඩය ඔක්සිකරණය වෙනවා නම් කෝෂයක ඔක්සිකරණය වෙන ඇනෝඩය මොන ආරෝපිතයි කියලා කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන නිපද වෙන හින්දා ඍණාරෝපිතයි මේ කැතෝඩේ මොන ආරෝපිතයි ධන ආරෝපිතයි
හරි මේ කැතෝඩේ මොන ආරෝපිතේ ඔක්සිහරණය වෙන ප්‍රභේදය මේ කැතෝඩේ කියලා කියනවා. මෙයා මොන ආරෝපිතේ? ධන ආරෝපිතයි. ඔන්න ලේසියෙන්ම වැඩේ තේරුම් ගත්තා. ඊට පස්සේ අහන්නේවට උත්තර දෙනවා. සිංක් ඉලෙක්ට්‍රෝඩේ කැතෝඩේ වේ. හරි සිංක් නෙමෙයිනේ පුතේ කැතෝඩය. හරි සිංක් නෙමෙයි කවුද කැතෝඩය? ටින් වෙනවා. එහෙනම් පළවෙනි වාක්‍යය වැරදි. දෙවෙනි එක්කෙනා සිංක් ඉලෙක්ට්‍රෝඩේ කැතෝඩේ වෙන්නේ නෑනේ. පළවෙනි එක්කෙනත් වැරදි පුතේ දෙවෙනි එක්කෙනත් වැරදි. කැතෝඩේ වෙන්නේ සිංක් නෙමෙයි ටින්. හරි කැතෝඩේ වෙන්නේ සිංක්. හරි ටින් කැතෝඩේ වෙන්නේ. හරි සිංක් කවුද? ඇනෝඩේ වෙන්නේ. එහෙනම් පළවෙනි වාක්‍ය දෙකම වැරදි. තුන්වෙනි එක්කෙනා කියනවා හරි ටින් ඇනෝඩේ වේ. හරි ටින් ඇනෝඩේ වේ. වැරදිනේ පුතේ. හරි ටින් නෙමෙයි ඇනෝඩේ වෙන්නේ. ඇනෝඩේ වෙන්නේ සිංක්. එන පළවෙනි උත්තර තුන් දෙනාම වැරදි. හරි පළවෙනි උත්තර තුන් දෙනාම වැරදි. හතරවෙනි එක්කෙනා සිංක් ඇනෝඩේ වේ. ඔව් පුතේ මේ සිංක් ලෝහය තමයි ඇනෝඩේ. යා ඔක්සිකරණය වෙනවා. ඒ වගේම පුතේ ඔක්සිකරණය වෙනවා නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන නිපද වෙනවා නම් ඉලෙක්ට්‍රෝන නිපද වෙලා මෙහි ඉඳන් මෙහාට තමයි ඉලෙක්ට්‍රෝනේ යන්නේ. ඔක්සිකරණය වෙද්දී පුතේ ඉලෙක්ට්‍රෝන නිපද වෙනවා මේ අග්‍රය ආශ්‍රිතව වෙන්නේ සිංක් කවුරු බවට පත් වෙනවද? සිංක් ධන දෙක බවට පත් වෙනවා. මෙන්න මේව රචනා ගණන් වලට ඕන වෙයි. ඇනෝඩ් අසල සිදුවෙන ප්‍රතික්‍රියාව කැතෝඩේ අසල වෙන්නේ පුතේ මේ කොපර් 2+ අයන හරි ඉලෙක්ට්‍රෝන අරගෙන කවුරු බවට පත් වෙනවද? කොපර් බවට පත් වෙනොන කැතෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩ හරි කැතෝඩ හරි. කැතෝඩේ ආශ්‍රිතව ඉලෙක්ට්‍රෝන නිපද වෙන හින්දා සර් මේ අග්‍රේ ඍණ වෙනවා. එතකොට මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන යනවා. හරි මේ ඉඳන් මෙහාට ඉලෙක්ට්‍රෝන යනවා. එහෙනම් පුතේ විද්‍යුත් ධාරාව එන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉඳන්. එහෙනම් විද්‍යුත් ධාරාව යන්නේ පුතේ හරි ටින් ටික සිංක් දක්වා තමයි විද්‍යුත් ධාරාව යන්නේ. මේ ඉලෙක්ට්‍රෝන යන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි විද්‍යුත් ධාරාව එන්නේ. එහෙනම් ධාරාව යන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට. එහෙනම් පුතේ හරි ඉලෙක්ට්‍රෝන සිංක් සිට හරි ටින් දක්වා ගමන් කරා. එහෙනම් මේකේ පිළිතුර කීයද? 4 වෙනි පිළිතුර. ඔය 2016 28 වෙනි බහුවර්ණයට පිළිතුරු ගත්ත විදිය. හරි ඔය විදියම ගානක් තමයි පුතේ තියෙන්නේ 2000 මං කිව්වේ මේවා පාස් පේපර්ස් මතම තමයි යන්නේ. හරි ඔයා උත්සාහ කරලා බලන්න පුතේ 2015 28 හරි 2015 28 ඒත් මේ වගේම කතාවක් තියෙන්නේ. හරි 2015 28 අපි ඒකත් බලමු. හරි 2005 හරි පුතේ 2015 28 ඒත් මේ වගේම ගානක් තමයි තියෙන්නේ. අපි බලමු 2015 28 හරි ඒත් මේ විදියම ගානක් තමයි තියෙන්නේ. හරි කිසි වෙනසක් නැහැ. එකම පැටර්න් එකේ මම පොඩ්ඩක් මේ එක වගේ ගණන් හදන්නේ මේ වෙලාවේදී විතරක් ඔයාලට උදව්වක් විදිහට හදන්නම්. හරි මේ අහන්නකෝ. හරි මේ වගේ හරි මෙන්න මෙහෙම එක ඉලෙක්ට්‍රෝඩයක් හරි මේ වගේ කෝෂයක් ඇඳ ගන්න. මේ කෝෂයක් හදනවයි කියලා කියන්නේ ගැල්වානීය කෝෂයක් ඇති කරනවලු. මේක ඉන්න පුතේ කවුද? සිංක් තුයි හරි අනිත් කවුද ඉන්නේ? කැඩ්මියම් තුයි තහඩු දෙකක් තියෙනවා. මෙහෙම ඇඳගත්තාම ලේසි. හරි සර් සිංක් නම් එහෙනම් මේකේ කවුද ඉන්නේ? මේක සිංක් තහඩු. එහෙනම් මේකේ අනිවාර්යයෙන්ම සිංක් ධන දෙක ඒක සාන්ද්‍රණය එකයි මවුල ගන්න ඩෙසිමීටර වුණොත් සම්මත ඉලෙක්ට්‍රෝඩ. එහෙනම් මෙයා කැඩ්මියම්. එහෙනම් මේක කැඩ්මියම් ධන දෙක ඒක්වස් හරි මෙයා සම්පූර්ණ කරන්න අභ්‍යන්තර පරිපතය මෙන්න මේ වගේ කෙනෙක් දානවා. මෙයාට කියවනම ලවණ සේතුව. උන් තව මේ විභාග වලට આવොත් මෙයා වෙනුවට ඇමෝනියම් ක්ලෝරයිඩ් KCl වගේ කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා සර් නේ. ඔව් මේ වගේ කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කලින් ඉගෙනුවා. හරි විභාගයට આવොත් මම මෙයා නිකන් බොරුවට මෙහෙම සම්පූර්ණ කරන්නා වෝල්ට් මීටර් එකකින් නිකන් බොරුවට. හරි මේකේ දීලා තියෙනවා පුතේ මෙන්න මේ වගේ අගයක්. හරි ඉලෙක්ට්‍රෝඩ විභවය දීලා තියෙනවා සිංක් 2+ හරි සිංග්යාගේ දීලා තියෙනවා කොච්චරයි කියලා -0.76යි. හරි ඊළඟට මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ විභවය දීලා තියෙනවා පුතේ. හරි මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ විභවය කැඩ්මියම් 2+ කැඩ්මියම් කියන එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝඩ විභවය දීලා තියෙනවා -4.0ක්. අපෙන් අහනවා මේ සම්බන්ධයෙන් සත්‍ය වන්නේ නම් ඔයා දන්නවා මෙයා විද්‍යුත් මෙයා ඇන්දොත් පුතේ මේ දැන් ඇනෝඩය කැතෝඩය අඳුර ගන්න එපයි. මෙයා සංඛ්‍යා රේඛාව ලකුණු කරනවා මේ -0.76 මේ පැත්තෙන්. ඊට වඩා පුතේ මෙහෙන් තමයි 4යි බිඳුව තියෙන්නේ ඍණ. මේ පැත්තට යද්දී ඍණාගේ වැඩි වෙන්නේ මෙහෙන් ඍණ 1.0 ඊළඟට ඍණ 1.5යි බිඳුව ඔය වගේව මේ පැත්තට යද්දී මෙහෙන් ධන 1 ධන 2 මේ පැත්තට යද්දී මේ පැත්තට ධනාගේ වැඩි වෙනවා මේ පැත්තට ඍණාගේ වැඩි වෙනවා. එහෙනම් ඍණ පැත්තේ කෙලවර බින්නේ කවුද? 0.76. මෙයාට වඩා ඍණ පැත්තේ මේ පැත්තටම ගිහිල්ලානේ. එහෙනම් මෙයා තමයි කවුද පුතේ? මෙයා තමයි කවුද? සිංක් තහඩුව තමයි කවුද මෙතකොට ඔක්සිකරණය වෙන්නේ. හරි එයා තමයි එහෙනම් කවුද පුතේ? ඔක්සිකරණය වෙන ප්‍රභේදයට කිව්වා ඇනෝඩය. හරි මෙයා මොන එක්කෙනෙක්ද? මෙයා ඔක්සිහරණය වෙන ප්‍රභේදේ නම් මෙයාට කිව්ව නම කවුද?
මෙයා සර් කැතෝඩේනේ. එහෙනම් මෙයා කැතෝඩය මෙයා ඇනෝඩේ ඔක්සිහරණය වුණා. හරි. සෝරි ඇනෝඩේ ඔක්සිකරණය වුණා කැතෝඩේ ඔක්සි හරණය වුණා. සර් කෝෂයක කැතෝඩේ මොන ආරෝපිතයි? ධනාරෝපිතයි. මෙයාගේ ඍණාරෝපිතයි. හරි. හරි ඉතින් ඔයා දන්නා හරි. කෝෂයක ඉතින් ධාරාව ගමන් කරන්නේ විභාගෙදී යවුවොත් ඕනම කෝෂයක පුතේ ධාරාව ගමන් කරන්නේ ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේකටනේ. ළමෙක් කියයි නිකම්ම අපිට ඕක කියන්න පුළුවන් නේ ඇඳ ගන්න ඕනේ නෑනේ. ඔව් ඇඳ ගන්න ඕනේ නෑ. මම ඔයාලට තේරුම් කරන්න ලේසි විදියට ගත්තේ. කෝෂයක සාමාන්‍යයෙන් ධාරාව යන්නේ ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේකට. ධාරාව යන්නේ ධනාග්‍රේක ඉඳන් ඍණාග්‍රේකට. ධාරාව ඔහේ ඉඳන් ඔහාට එනවා. හරි. එහෙනම් පුතේ ඉලෙක්ට්‍රෝන යන්නේ ඒකේ අනිත් පැත්තට. ඔන්න ළමයට නිකම්ම මෙතනින්ම බහුවර්ණය විසඳ ගන්න පුළුවන්. හරි. ළමයෙක්ට ඉතින් දක්ෂ ළමයෙක්ට මේක ලකුණු කරගත්ත සර් මේ ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේට ධාරාව යනවා. ඒකට ප්‍රතිවිරුද්ධ පැත්තට පුතේ ඉලෙක්ට්‍රෝන යනවා. ළමයට එකපාරම බහුවර්ණය ගොඩ දා ගන්න පුළුවන්. හරි. ඒ වුණාට අපි පොඩ්ඩක් බලමුකෝ නිකන් ඇඳලා. හරි. මෙහිදී හරි මේ සම්බන්ධයෙන් අසත්‍ය වේද? සිංක් ඉලෙක්ට්‍රෝඩේ ඇනෝඩේ උනේ පුතේ. සිංක් ඉලෙක්ට්‍රෝඩේ ඇනෝඩේ. දෙවෙනි එක නා බලමු. බාහිර පරිපථය ඔස්සේ සම්බන්ධ කළ විට සිංක් ඉලෙක්ට්‍රෝඩයේ සිට කැඩ්මියම් ඉලෙක්ට්‍රෝඩය දක්වා ඉලෙක්ට්‍රෝන යනවලු. පුතේ ඇනෝඩේ හැම වෙලාවෙම ඔක්සිකරණයක් වෙන මෙන්න විභාගෙදී හවුවොත් ඇනෝඩ ප්‍රතික්‍රියාව ඇනෝඩේ ප්‍රතික්‍රියාව මොකද්ද වෙන්නේ පුතේ? ඔක්සිකරණයක්. හරි. ඇනෝඩේ ඔක්සිකරණයක්. ඇනෝඩේ ගාව ඉලෙක්ට්‍රෝන නිපද වෙනවා. මේ නිපද වෙන ඉලෙක්ට්‍රෝන මෙහෙම මේ පරිපථය ඔස්සේ මෙහාට යනවා. ඉලෙක්ට්‍රෝන මේක ඔස්සේ යනවා. හරි. ඉලෙක්ට්‍රෝන යනවා මෙහෙම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ධාරාවක් එනවා. දැන් ළමයිට ඕන ගාණක් හදන්න පුළුවන්. හරි. මේ එහෙනම් පුතේ හරි. මෙයාගේ කැතෝඩ ප්‍රතික්‍රියාව මොකද සර්? කොපර් ධන දෙක ඒකස් ඉන්නවා. හරි. කවුරු බවට පත් වෙනවා? ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් කොපර් ලෝහය බවට පත් වෙනවා. ඔන්න කැතෝඩ ප්‍රතික්‍රියාව. හරි. ඇනෝඩ ප්‍රතික්‍රියාවත් හරි කැතෝඩ ප්‍රතික්‍රියාවත් හරි. හරි. ගේමක් නෑ නේ සර්. ඔව්. හරි. මං ගොඩ දාලා දෙන්නම් කෙස් ගහට ඔන්න පාස් පේපර්ස් වල යන ගමන්. ඊට පස්සේ බලන්න හරි මේකෙදි බාහිර පරිපථය ඔස්සේ සම්බන්ධ කළට සිංක් සිට කැඩ්මියම් දක්වා ඉලෙක්ට්‍රෝනයයි මේ ඉලෙක්ට්‍රෝන යන්නේ සිංක් ඉඳන් මේ සිංක් තහඩුවේ ඉඳන් කැඩ්මියම් දක්වා තමයි. ඕන්න ළමයිට මේක දිහා බලන්නත් පුළුවන් නේ. ඉලෙක්ට්‍රෝන යන්නේ සර් සිංක් තහඩුවේ ඉඳන් කැඩ්මියම් දක්වා. මෙන්න ලේසි ක්‍රමය මෙන්න අමාරු ක්‍රමය. මේක දිහා බලලා නිකම්ම ළමයි කියයි. මේ මම හරි ලේසි කරලා තියෙන්නේ මේ ධාරාව යන්නේ සර් ධනාග්‍රේ අග්‍රේ ඉඳන් ඍණාග්‍රේකට නේ කෝෂයක. සර් ධාරාව යන්නේ මේ පැත්තට නම් ප්‍රතිවිරුද්ධ පැත්තට ඉලෙක්ට්‍රෝන යනවා. ළමයිට ලේසි. හරි. ඊළඟ කතාව. හරි. බාහිර පරිපථය ඔස්සේ හරි. බාහිර පරිපථය ඔස්සේ හරි. ඒක හරි. කෝෂයේ ක්‍රියා කළ විට සිංක් ඉලෙක්ට්‍රෝඩය මත ඔක්සිහරණය වේ. පුතේ කෝෂයේ ක්‍රියාත්මක වන විට සිංක් ඉලෙක්ට්‍රෝඩය මත හරි සිංක් ක්‍රියා කරන විට සිංක් ඉලෙක්ට්‍රෝඩය මත ඔක්සිහරණය සිදුවේ නෑ පුතේ. සිංක් ඇනෝඩය එයා මත ඔක්සිකරණය වෙන්නේ. නම් මේකේ වැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. සිංක් ඉලෙක්ට්‍රෝඩය මත පුතේ වෙන්නේ මොකද්ද? ඔක්සිකරණයක් ඔක්සිහරණයක් නෙමෙයි. හතරවෙනි සහ පස්වෙනි පිළිතුරු දෙන්නත් පොඩ්ඩක් බලමු try කරලා. 4 සහ 5. 4 කෝෂයේ ක්‍රියා කරන විට කැඩ්මියම් 2+ aqueous සාන්ද්‍රණය අඩු වේ. බලන්නකෝ මේ මෙතන කොපර් නෙමෙයි ඉන්න ඕනේ. මෙතන කැඩ්මියම් වෙන්න එපයි. හරි. කැඩ්මියම් 2+ aqueous කවුරු බවට පත් වෙනවා? ඉලෙක්ට්‍රෝන අරන් කැඩ්මියම් බවට පත් වෙනවා. හරි. පුතේ කෝෂයේ ක්‍රියා කරද්දී ඔක්සිහරණයක් වෙන හින්දා පුතේ මේ කැඩ්මියම් කවුරු බවට පත් වෙනවද? මේ කැඩ්මියම් ධන දෙක එන කැඩ්මියම් බවට පත් වෙන හින්දා මෙයාගේ සාන්ද්‍රණය මොකෝ වෙන්නේ? අඩු වෙනවා. හරි. කැඩ්මියම් සාන්ද්‍රණය අඩු වේ. බලන්නකො පුතේ මේ සිංක් ලෝහය කෝෂයේ ක්‍රියාත්මකයේදී කවුරු බවට පත් වෙනවද? සිංක් ධන දෙක බවට පත් වෙලා මේ සිංක් තහඩුව පුතේ මෙහෙම දිය වෙනවා. හරි. එතකොට මේ ද්‍රාවණයට එකතු වෙන කැඩ්මියම් සිංක් ප්‍රමාණය මොකෝ වෙන්නේ? වැඩි වෙනවා. එතකොට සිංක් අයන ප්‍රමාණය වැඩි වෙනවා. මේ ද්‍රාවණයේ ඉන්න කැඩ්මියම් ඉලෙක්ට්‍රෝන අරන් කැඩ්මියම් ලෝහයක් විදිහට මේක මත තැන්පත් වෙනවා කෝෂයේ ක්‍රියා කරද්දී. ඒ හින්දා හතරවෙනි පිළිතුර සහ පස්වෙනි පිළිතුරත් හරි. වැරදි පිළිතුර තමයි තුන්වෙනි එක්කෙනා. මේ කැඩ්මියම් තැන්පත් වෙනවා පුතේ අවක්ෂේපය මේ තැන්පත් වෙනවා. හරි මේ කූර මත. හරි මේ සිංක් තහඩුව නම් මොකෝ වෙන්නේ පුතේ? සිංක් වැය වෙනවා. හරි සිංක් ලෝහය සිංක් ධන දෙක බවට පත් වෙනවා. එතකොට සිංක් ධන දෙක සාන්ද්‍රණය වැඩි වෙනවා ක්‍රියාවෙද්දී. හරි ක්‍රියාවෙද්දී සිංක් ධන දෙක සාන්ද්‍රණය වැඩි වෙනවා. හරි. හරි පුතේ ඊළඟට යන් මේ 2015 ගාන ඊළඟට 2014 ගාන. හරි මේවා හරි ලේසි. හරි විභාගෙට ආපු ගණන් ඔක්කොම සෑහෙන්න ලේසි. හරි අමාරු ගණන් නෑ පුතේ. හරි මේ ඔක්කොම සෑහෙන්න ලේසි. ඊළඟට 2000 මම තෝරගත්ත ගාන තමයි 2014 29 වෙනි ගාන. 2014 29. හරි 2014 29 වෙනි ගාන. හරි
මේ අහන්න ගාන. හරි. m කියන එක්කෙනා මෙහෙම ඉන්නවා. දැන් ඔයා දන්නවා මේ කෝෂයක් අංකණය කරලා තියෙන්නේ m2+ බවට පත් වෙනවා. හරි. m2+ equals මේකෙන් අදහස් වෙන්නේ පුතේ ලවණ සේතුව. හරි. මෙයා n3+ equals හරි n3+ equals කවුරු බවට පත් වෙනවා? n solid බවට පත් වෙනවා. හරි n solid බවට පත් වෙනවා. දැන් මේක දැක්කහම හරි මේක අපිට දීලා තියෙනවා මෙයා හරි e theta හරි මේකේ දීලා තියෙනවා e theta m2+ m බවට පත් වෙන එක්කෙනාගේ අගය හරි අගය දීලා තියෙනවා. හරි e theta මෙයා බවට පත් වෙන එක්කෙනාගේ අගය ඍණ 0.72 වොට්. හරි මෙයා බවට පත් වෙන එක්කෙනාගේ විභවය n3+ n බවට පත් වෙන එක්කෙනාගේ විභවය දීලා තියෙනවා 0.28 වොට්. හරි එතකොට එනවා මෙතන හරි e theta සෙල් සමානයි. ඔයා දන්නවා කෝෂයේ විද්‍යුත්ගාමක බලය අහන්නේ. හරි e theta නෝට් කැතෝඩ ඍණ e theta නෝට් හරි ඇනෝඩ. හරි සර් මේ දැන් මෙතන කැතෝඩේ සහ ඇනෝඩේ හොයන්න ඕන මේ කෝෂයේ මේ බලන්නකෝ. හරි ළමයි කියයි මේක හොයන්න ලේසි ක්‍රමයක් තියෙනුනේ. මේ කෝෂයේ දිහා බැලුවාමත් ඔයාලට කියන්න පුළුවන් කතාවක් තියෙනවා. මොකද්ද වෙන්නේ? මේකේ මැග්නීසියම් කවුරු බවට පත් වෙලා පුතේ මේ පැත්තට ගොඩක් වෙලාවට ඉන්නේ ඇනෝඩේ ආශ්‍රිතව වෙන එක. එහෙනම් මේකෙදි මේ කොටස මැග්නීසියම් මෙයා බවට පත් වෙලා ඔක්සිකරණයක්. මෙන්න මෙයා තමයි ඔක්සි හරණයට ලක් වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔක්සි හරණය වෙන ප්‍රභේදය මෙයානේ පුතේ. මෙයා ඔක්සි හරණය වෙනවා. එහෙනම් පුතේ මෙයා ඔක්සි හරණය වෙනව නම් මෙයා කැතෝඩය. හරි එයා මොන ආරෝපිතයි පුතේ? ධන ආරෝපිතයි. මෙයා පුතේ ඇනෝඩය මොකක් වෙනවද? ඔක්සිකරණය වෙනවා. ඇනෝඩය ඔක්සිකරණය වෙනවා මොන ආරෝපිතේ? ඍණ ආරෝපිතයි. එහෙනම් මෙතන කැතෝඩය වෙනුවට දානවා 0.28යි. හරි අඩු කරන්න ඕන. මෙයාගේ ඍණ 0.72යි. හරි එතකොට මොකෝ වෙන්නේ? මේ ඍණයි ධන වෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ වෙනවා 1.0යි වොට්. හරි ඔන්න 2014 29 වෙනි ගානත් ඇදුවා. හරි මෙතනින් එහා පැත්තට එන ගණන් දෙක සෑහෙන්න කල්පනා කරන්න ඕන ගණන්. හරි සෑහෙන්න කල්පනා කරන්න ඕන සහ මේ ගොඩාක් දරුවෝ පටලන ගණන්. හරි මේක හරි මේ ගණන් දෙක හොඳ මට්ටමේ ගණන් විභාගෙට ආවොත් ගොඩාක් දරුවන්ට හිතා ගන්න බැරි ඒවා. දැන් අර වගේ ගණන් නම් සාමාන්‍යයිනේ. හරි මේ ගණන් දෙක හදන්න ඕන ගණන් දෙකක් අහගන්න බලන්න. මෙයා හරි m solid කියලා කෙනෙක් ඉන්නවා පුතේ. මෙන්න මේ m solid කියන එක්කෙනා හරි මෙහෙම ag හරි 1 + a cos 1 හරි මෙයා බවට පත් වෙන ප්‍රතික්‍රියාව 3යි ag හරි 3යි ag solid හරි ag solid කවුරු බවට පත් වෙනවද? m3+ aqueous බවට පත් වෙනවා. මේකේ ඉලෙක්ට්‍රෝඩ විභවය විදියට දීලා තියෙනවා. හරි මේ ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝඩ විභවයක් නෙමෙයි දීලා තියෙන්නේ. e theta නෝට් සෙල් අගයක් දීලා තියෙන්නේ. සෙල් හරි මගේ නිකන් e අකුරත් පුතේ. හරි මගේ නිකන් e අකුරත් නිකන් හරියට මේ l අකුරක් වගේ. හරි e theta සෙල් දීලා තියෙනවා. හරි e theta සෙල් දීලා තියෙනවා 2.46යි. හරි 2.46යි වොට්. ඊළඟට තව ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා සිල්වර්. හරි සිල්වර් solid කියන එක්කෙනා හරි සිල්වර් aqueous කියන එක්කෙනා හරි සිල්වර් aqueous කියන එක්කෙනා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන කවුරු බවට පත් වෙනවයි පුතේ? කවුරු බවට පත් වෙනවයි? සිල්වර් ලෝහය බවට පත් වෙනවා. හරි සිල්වර් solid බවට පත් වෙනවා. මෙයාගේ අගය දීලා තියෙනවා. මෙයාගේ අගය e note. හරි e note අගය දීලා තියෙනවා මෙයාගේ. හරි 0.8යි වොට්. හරි 0.8යි වොට්. හරි මගෙන් අහනවා මේ ගානේදී m හරි m3+ aqueous හරි m3+ aqueous 3යි ඉලෙක්ට්‍රෝන. හරි මේක සෑහෙන්න අමාරුයි. හරි m solid බවට පත් වෙන ප්‍රතික්‍රියාවේ ඔක්සිහරණ විභවය හරි මෙන්න මෙයාගේ e අගය අහනවා ඔක්සිහරණ විභවය. ඔක්සිහරණ විභවය කියලා කියන්නේ මේක. හරි ඔක්සිහරණ විභවය අහන්නේ මගෙන්. හරි මෙයාගේ ඔක්සිහරණ විභවය අහනවා. හරි මෙයාගේ ඔක්සිහරණ විභවය අහනවා. නැත්තම් සාමාන්‍යයෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝඩ විභවය. ඉලෙක්ට්‍රෝඩ විභවය කියන්නේ පුතේ ඔක්සිහරණ විභවය තමයි. හරි ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා කියන්නේ ඔක්සිහරණ විභවය තමයි. හරි ඔක්සිහරණ විභවය අහන්නේ. හරි මෙයාගේ ඔක්සිහරණ විභවය අහන්නේ මගෙන්. හරි මෙයාගේ හරි
ඔක්සිහරණ විභවය. ඉලෙක්ට්‍රෝඩ විභවයේදී මිනුම් කරන්නේ ඔක්සිහරණ විභවය. මේක අහන්නේ. සර් සෑහෙන්න අමාරු ඇතිනේ මේක. මේ දීලා තියෙන්නේ මොකද්ද? මේ දීලා තියෙන්නේ පුතේ කෝෂ ප්‍රතික්‍රියාවට අදාළ විද්‍යුත්ගාමක බලය. හරි කෝෂ ප්‍රතික්‍රියාවට අදාළ විද්‍යුත්ගාමක බලය. මේකේ නම් දීලා තියෙන මෙන්න මේ ප්‍රතික්‍රියාවට අදාළ විද්‍යුත්ගාමක බලය අපෙන් අහන්නේ මෙයා. සර් මම මුකුත්ම දන්නේ නැහැ කියලා හිතමු. මම පටන් ගන්නවා මෙහෙම සර්. ඕන මගුලක් වෙන්න කියලා මම ලියනවා E theta සෙල් කියන E theta නෝට් සෙල් කියන එක්කෙනා සමානයි. හරි E theta නෝට් කවුද? හරි කැතෝඩ රින E theta නෝට් ඇනෝඩ. මම දන්නේ නැහැ කියලා හිතමු මට වැඩක් නැහැ. සර් මම දන්නවා E theta නෝට් සෙල් කියන එක්කෙනා 2.4.6යි කියලා දන්නවා. සර් මේකේ දැන් මං කැතෝඩයයි ඇනෝඩයයි දන්නේ නැහැනේ. මට මෙතන විභව දෙකක් තිබුණා නම් දන්නවා ගොඩාක් ඍණ පැත්තට නැඹුරු කෙනා ඇනෝඩය. මෙයාගේ මෙහෙම දන්නේ නැහැනේ. මම තර්ක කරනවා හොඳට බලාගන්න. මේ මැග්නීසියම් පුතේ මෙතන මේ මැග්නීසියම් නෙවෙයි මෙතන තියෙන M නේ. මේ M මෙතන ඉඳලා පුතේ මෙතනට යද්දී මොකක් වෙලයි M බිඳුවේ ඉඳලා මෙයාගේ ඔක්සිකරණ අංකය කොච්චරට ගිහිල්ලායි ධන 3ට ගිහිල්ලා එනං මෙතනදී M මොකක් වෙලයි පුතේ ඔක්සිකරණයක් වෙලා. එහෙනම් මේ මොකක් වෙලයි ඔක්සිකරණයක් වෙලා. එහෙනම් පුතේ ඔක්සිකරණය වෙන්නේ ඔයා දන්නවා ඔක්සිකරණයක් වෙනෝ නම් කොහේදී හරි එයා කවුරු කියලායි කිව්වේ අපි ඇනෝඩය. මෙයා පුතේ ඇනෝඩය. එහෙනම් මෙයා බලන්නකො මේ සිල්ව 1+ අයනය කවුරු වෙලායි සිල්ව වෙලා ඔක්සිහරණයක් වෙලා. එහෙනම් ඉතින් මෙයා කවුද? කැතෝඩයනේ. හරි ලේසි. දැන් ඉතින් ගේමක් නැහනේ. හරි E theta නෝට් හරි දැන් දන්නවා. හරි දැන් ඉතින් ඔයාලට ගේමක් නැහැ. කැතෝඩය දන්නවා. අපි හොයන්න ඕන පුතේ. හරි කැතෝඩයේ විභවය දන්නවා. 0.8යි 0යි. හරි 0.8යි 0යි. අපි හොයන්න ඕන ඇනෝඩයනේ. ඇනෝඩයනේ දන්නේ නැහැ කියලා කියන්නේ ඔක්සිහරණ විභවය. හරි ඇනෝඩේ හොයනවා. හරි ඇනෝඩේ හොයන්න පුළුවන් පුතේ මේ මෙයා මේ පැත්තට ගේනවා. හරි මෙයා මේ පැත්තට ගේනවා. 0.8න් හරි 0.8න් අඩු කරනවා 2.46ක්. එතකොට එනවා පිළිතුර හරි 2.46න් 0.8යි බිඳුවක් 6යි 8යි 6යි 14යි 1.6යි මොනාගයක් එන්න ඕනි පුතේ මේ පුංචි හේකින් ලොකු වගයක් අඩු කළා. එහෙනම් ඍණ 1.6යි 6යි හරි 1.6යි 6ක් එන්න ඕන පුතේ මෙයාගේ අගය. හරි මෙයාගේ අගය එන්න ඕන. හරි 1.6යි 6යි නේද? බලන්න 8යි 6යි 14යි නේ. 1.6යි 6යි. හරි මෙයාගේ පිළිතුර එන්නේ 1.6යි 6යි. ඍණාගයක් එන්න ඕන. ඒතර බලන්න මේ වගේ පිළිතුරක් තියනවද කියලා. හරි ඍණ 1.6යි 6යි. එහෙනම් 2016 මේ 19 වෙනි ගාන 2016 19 වෙනි ගානට පිළිතුර වෙන්නේ 1. හරි 2016 කීවෙනි ගාන 19 වෙනි ගාන. හරි 2016 A level 19 වෙනි ගාන. හරි පළවෙනි පිළිතුර තමයි එන්නේ. හරි තව බලමු. හරි සර් නියමයි දැන් වැඩේ හොඳට තේරෙනවනේ. කොහොම මේක ඇල්ලුවේ? මේ අපිට දීලා තියෙන්නේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය දීලා තියෙනවා. අපි දන්නේ ඉතින් මෙච්චරයිනේ. එයා ලිව්වා. සර් මෙතන ඇනෝඩයයි කැතෝඩයයි කියන එක න අඳුර ගන්න බෑනේ. අපි නිකන් ප්‍රතික්‍රියාව දිහා බැලුවා. කෝෂ ප්‍රතික්‍රියාව දිහා බැලුවාම මෙයා බිඳුවේ ඉඳන් ධන 3ට ගිහලා නම් ඔක්සිකරණයක්. එයා ඇනෝඩය වෙන්න ඕනේ. නම් මේ M කියන එක්කෙනා ඇනෝඩය ඔක්සිකරණය වුණා. මෙයා ඔක්සිහරණය නේ. එහෙනම් කැතෝඩය. ඉතින් සර් දන්න ඕනේ මේ කැතෝඩය විභවය ආදේශ කරා ඇනෝඩය හෙව්වා. හරි ඉලෙක්ට්‍රෝඩ විභවය කියන්නේත් මොන විභවයක් මේ පුතේ? ඔක්සිහරණ විභවයම තමයි. හරි ඔක්සිහරණ විභවයම තමයි. අන්තිම ගාන සෑහෙන්න වැදගත් මේ කාලේ ආපු හොඳම ගානක්. හරි මේ කාලේ නෙමෙයි. හරි ඉස්සර ආපු ගානක්. හරි ඒ වුණාට මේක සෑහෙන්න හොඳයි. මම හරි කැමතියි මේ වගේ ගණන් වලට පුතේ. හරි මේ ගානට මම හරි කැමතියි. හරි මේ ටිකක් පරණ ගානක්. හරි ටිකක් පරණයි කියන්නේ මාළු වාලයක් පරණ නෑ. හරි මතක තියාගන්න. හරි මේ ගාන හදන්න කලින් මට පොඩ්ඩක් කතා කරන්න හිතුණා. හරි දැන් ඔයා ගණන් 3ක් හදලා තියෙන්නේ. හරි ඔයා අඩුපාඩු ටික හදා ගන්න. හරි ඔයාට ඕන ගැටලුවක් ඕන ප්‍රශ්නයක් වුණොත් මගෙන් අහන්න. හරි ඔයාව ගොඩ දාලා දෙන්නම තමයි මේ වැඩේ පටන් ගත්තේ. හරි එහෙනම් ආගන්න වැඩේ කෙස් ගහට ගොඩ දා ගන්න. හරි මේ වෙලාව ඇතුළත ඔයා ඕන ප්‍රශ්නයක් කරන්න. හරි මේක ඉවරුණාම හරි ඊළඟ කතාව. හරි මෙයා හරි මෙයාත් බලන්න. හරි මට හිතුණා හොඳ ගානක් විදිහට මම මේ ගාන තෝරාගත්තා. 2014 37 වෙනි ගාන. මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ කතාවක්. හරි 2017 37 වෙනි ගාන. හරි 2017 37 වෙනි ගාන.
හරි 2017 හරි මේක ටිකක් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් නේ. ඒ උනට කමන්නේ අපි වැඩියට යන්. මේක සෑහෙන්න අමාරුයි. හරි ජලීය ද්‍රාවණයක ඇති Fe2+ හරි මේ අහන්නකෝ මේ සාමාන්‍යයෙන් නිල් පෑනින් ලිව්වම පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා හරි හරි මේ අහන්නකෝ 2014 37 හරි ජලීය ද්‍රාවණයක ඇති Fe2+ අයන කවුරු බවට පත් වෙන්නේ Fe3+ බවට පත් ඔක්සිකරණය වීම වැළැක්වීම සඳහා කුමක් පාවිච්චි කරන්න පුළුවන්ද? මෙයා බවට පත් වෙන එක්කෙනා වළක්වන්න. හරි වළක්වන්න තමයි ඕන. අපිට මෙයා බවට පත් වෙන එක්කෙනා වළක්වන්නයි ඕන. හරි මෙයා බවට පත් වෙන ක්‍රියාවලිය මොන ක්‍රියාවලියක්ද මගේ පුතේ? මෙයා බවට පත් වෙන ක්‍රියාවලිය ධන 2 ඉඳන් ධන 3ට යන්නේ නම් ඔක්සිකරණයක් වෙන්නේ. සර් ඔක්සිකරණයක් නම් වෙන්නේ මෙයා කවුරු බවට පත් වෙන්න ඕනේ? කොහේදී හරි මෙයා ඔක්සිකරණයක් නේ. කෝෂයකදී නම් මෙයා ඔක්සිකරණයක් වෙන්න නම් මෙයා කවුද වෙන්න ඕනේ පුතේ? මෙයා ඇනෝඩය වෙන්න එපා යනවා. අන්න එහෙනම් මේ ක්‍රියාවලිය වළක්වනවයි කියලා කියන්නේ හරි මෙයා බවට පත් වෙන එක්කෙනා වළක්වනවයි කියන්නේ මෙයා ඇනෝඩයක් වෙන එක්කෙනා නැත්තම් ඔක්සිකරණයක් වෙන එකක් වළක්වනවයි කියන කතාව. හරි මේක සෑහෙන්න අමාරුයි. හරි මෙයාගේ හරි වළක්වන එක්කෙනා මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ විභවයේ විදියට දීලා තියෙනවා පුතේ Fe2+ Fe3+ බවට පත් වෙන විභවය හරි ධන 0.77 මෙයාගේ විභවය 0. මේ ඔයාගේ දීලා තියෙන මේ අගයන් ටික මම දෙන්නම්. හරි මේ අගයන් ටික 0.77 මේ දීලා තියෙනවා එක එක අගයන් ටික. හරි බලමු. මෙයාගේ O2 හරි OH 4යි හරි 4යි ඉලෙක්ට්‍රෝන හරි මේ දීලා තියෙන ගාන එහෙම් පිටින් මම ලියන්නම්. හරි 4යි 2යි ජලය මේක සෑහෙන්න අමාරුයි. හරි මම ඒකයි මේකට වෙලාව අරන් කියලා දෙන්නේ 1.23 වොට්. හරි 1.23 වොට්. ඊළඟට මේකේ මේ අගයන් ටික දීලා තියෙනවා. හරි මෙයාගේ දීලා තියෙනවා Fe3+ Fe2+ බවට පත් වෙන මේ දෙන්නගේ විද්‍යුත් මෙයාගේ එක්කෙනා දීලා තියෙනවා 0.77 ඉලෙක්ට්‍රෝඩ විභවය. හරි ඊළඟ එක්කෙනා තීටා දීලා තියෙනවා Fe2+ කවුරු බවට පත් වෙන එක යකඩ ධන 2 බවට පත් වෙන එක්කෙනාගේ දීලා තියෙනවා ඍණ 0.44 මේක ඒකක් B එකක් ගන්න කෙනෙක්ට මං කියවනේ උදව්වක් විදියට ඒ කෙනෙක්ට උදව්වක් විදියට තමයි මේක යන්නේ. හරි මෙයා මෙහෙම තියෙනවා සිංක්ට සාපේක්ෂව සිංක්2+ට සාපේක්ෂව සිංක්යාගය හරි ඍණ 0.76යි. හරි මෙයාගේ අගය හරි මෙයාගේ අගය දීලා තියෙනවා පුතේ මෙයාගේ අගය දීලා තියෙනවා. හරි සිල්වර් 1+ සිල්වර් බවට ප්ලස් වෙන එක්කෙනා හරි මෙයාගේ අගය දීලා තියෙනවා 0.8 වොට්. හරි ඔය එන්න පුළුවන් අමාරුම ගාන. හරි කෙස් ගහට කියලා දෙනවා. හරි බලා ගන්න කෙස් ගහට කියලා දෙනවා එන්න පුළුවන් අමාරුම ගාන. හරි හරි පුතේ මේ ගාන කොහොමද ලියන්නේ? හරි පුතේ මෙයා ඇනෝඩයක් වෙන එක වළක්වන්නනේ ඕන. ඔව් මෙයා ඇනෝඩයක් වෙන එක වළක්වන්න ඕනේ. එහෙනම් පුතේ සංඛ්‍යා රේඛාවක් මම ලකුණු කරා. මේ දීලා තියෙන අගයන් ටික මම මෙහෙම ලකුණු කරගෙන ගියොත් හරි මේ දීලා තියෙන අගයන් ටික මම මෙහෙම ලකුණු කරගෙන ගියොත් මම මෙතන පුතේ ලියන්නම්. හරි මේ දීලා තියෙන අගයන් ටික මම ලකුණු කරගෙන ගියොත් හරි මම මේ හරියෙන් බිඳුව කියන එක නා ලකුණු කරන්නම්. හරි මේ හරිය බිඳුව නම් එක අගයක් දීලා තියෙනවා පුතේ ඍණ දශම මේ එකක් දීලා තියෙන ඔක්කොම මේ 0.0 මේ දීලා තියෙන අගයන් ටික බලමු. හරි 0.77යි. හරි ධනාගයන් 0.8යි ධනාගයක් ඍණාගයන් දෙකක් සහ ධනාගයන් දෙකක් දීලා තියෙනවා. බලන්න පුතේ මේ කතාව. නම් මේ සංඛ්‍යා රේඛාවේ මේ කට්ටිය ලකුණු කරොත් මෙයා හරි ධනාගයන් දෙක ලකුණු කරොත් මේ 0.77 මෙතන 0.88 මෙතන. හරි මෙයා එහෙනම් මෙයා බවට මෙයා ඊට පස්සේ හරි මෙයා ඔය දෙන්න ලකුණු කරා සංඛ්‍යා රේඛාවක් ඇසුරින් මේක හරි ලේසි. ඊළඟට පුතේ ආයි ඍණාගයන් දෙකක් දීලා තිනවා. හරි ඍණ 0.44යි ඍණ 0.76යි තියෙන්නේ. අපිට වැදගත් කතානායකයා මෙයා. හරි එහෙනම් පුතේ මෙයා කවදාවත් මේ අහන්නකෝ මෙයා ඇනෝඩය වෙන්න නම් හරි මෙයා මේ ප්‍රතික්‍රියාව වළක්වන්නනේ ඕන. මේ ප්‍රතික්‍රියාව වළක්වනවයි කියලා කියන්නේ මෙයා බවට පත් වෙන එක්කෙනා කියන්නේ ඔක්සිකරණයක්නේ. ඔක්සිකරණයක් වෙන්නේ පුතේ මෙයා හැම වෙලාවෙම දැන් සංසන්දනය කරන කෙනාට සාපේක්ෂව මෙයා මොන පැත්තට කිට්ටුනොත් ඍණ පැත්තට කිට්ටුනොත් වැරදිලා හරි මෙන්න මේකට අදාළ ප්‍රතික්‍රියාව මේ ඉලෙක්ට්‍රෝඩ විභවය 0.8 කියන එකේ තේරුම පුතේ
සිංක් කවුරු බවට පත් වෙන ප්‍රතික්‍රියාවේ සිංක් මෙයා බවට පත් වෙද්දී මේ වගේ ප්‍රතික්‍රියාවකනේ දැන් ඉලෙක්ට්‍රෝඩීබේ තියෙන්නේ වැරදිලා හරි පුතේ මේකට සිංක් තහඩුවක් එකතු කරොත් හරි ප්‍රතිඵලයක් නැහැ. මෙයා සිංක් එක්ක ගත්තොත් බලන්න මෙයා මෙයාගේට සාපේක්ෂව වම් පැත්තෙන් ඉන්නේ සංඛ්‍යා රේඛාවේ. එහෙනම් පුතේ මෙයාට අපි මෙන්න මේ 0.8 කෙනෙක් හරි අපි සාමාන්‍යයෙන් 0.8 කෙනෙක් ගත්තොත් කවුරු බවට පත් වෙනවද? කවුරු බවට පත් වෙනවද? 0.8 කෙනෙක් ගත්තොත් මෙන්න මෙයා හරි මෙන්න මේ සිල්ලෝ වගේ කෙනෙක් පාවිච්චි කරොත් අවුලක් තියෙනවා. ඒ පුතේ සිල්ලෝ වගේ කෙනෙක් පාවිච්චි කරොත් එන අවුල මෙයාට සාපේක්ෂව මෙයා සංඛ්‍යා රේඛාවේ මොන පැත්තේ ඉන්නේ? සංඛ්‍යා රේඛාවෙන් මෙයාට සාපේක්ෂව මෙයා ඉන්නේ වම් පැත්තේ. ඒ කියන්නේ මේ දෙන්න සැලකුවාම ඔක්සිකරණය වෙන්න පුළුවන් කෙනා මෙයා. එහෙනම් මෙයා තමයි ඇනෝඩ්. එහෙනම් සිල්ලෝ වගේ කෙනෙක් එකතු කිරීම කියන කෙනෙක් තිබුණොත් ද්‍රාවණයට හරි ද්‍රාවණයට සිල්ලෝ වගේ අයනයක් එකතු කරොත් මේ සිල්ලෝ වගේ අයනයක් එකතු කරොත් පුතේ මොකක්ද දන්නවද වෙන්නේ? සිල්ලෝ ඒක්වස් වගේ කෙනෙක් එකතු කරොත් පුතේ මේ සිල්ලෝ ඒක්වස් ඉලෙක්ට්‍රෝන අරගෙන හරි සිල්ල බවට ඔක්සිහරණය වෙනවයි. මේකට සිල්ලෝ අයන එකතු කරොත් මෙයා ඔක්සිහරණය වෙනවා. ඒ වගේම මෙයා කවුරු බවට පත් වෙනවද? Fe2+ කියන කෙනා කවුරු බවට පත් වෙනවද? Fe3+ ධන ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා. සිල්ලෝ ඒක්වස් වගේ කෙනෙක් එකතු කරොත් ඒකින්ද පුතේ මේකට සිල්ලෝ ඒක්වස් වගේ එකතු කරන්න බෑ. අපි දීලා තියෙන උත්තර බලමු. හරි සංඛ්‍යා රේඛාව ඇසුරින්. මේකට පෙරස් ලෝහයේ සුළු ප්‍රමාණයක් එකතු කළ විට පෙරස් ලෝහය එකතු කරාම පුතේ මේ කතාව බලන්න පෙරස් හරි පෙරස් එකතු කරොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ ඉබුවේ දීලා තියෙනවා පෙරස් මේ පෙරස් Fe2+ බවට පත් වෙන එක්කෙනා -44යි. එතකොට වෙන්නේ පුතේ ඇත්තටම වෙන්නේ හරි මෙයා එකතු කරොත් පෙරස් වගේ ලෝහයක් එකතු කරොත් මෙයාට සාපේක්ෂව මෙයා වම් පැත්තෙන් ඉන්නේ. මෙයානේ අපිට දීලා තියෙන කෙනා Fe2+ කවුරු බවට පත් වෙන කෙනා Fe3+ බවට පත් වෙන කෙනා. හැබැයි පුතේ පෙරස් වගේ කෙනෙක් මීට සාපේක්ෂව වම් පැත්තෙන් ඉන්නම් ඇත්තටම ඔක්සිකරණය වෙන්නේ කවුද? මෙයාට සාපේක්ෂව මෙයා වම් පැත්තේනේ. පෙරස් වගේ ලෝහයක් තිබුණොත් කවුරු වෙනවයි? පෙරස් Fe2+ මෙයා බවට පත් වෙලා මෙයා බවට පත් වෙනවා. එතකොට වෙන්නේ හරි එතකොට මේකේ වෙන්නේ මේ පැත්ත නෙමෙයි පුතේ. හරි පෙරස් වගේ ලෝහයක් එකතු වුණොත් මෙයා බවට පත් වෙනවා. මේ පෙරස් තමයි එහෙනම් එතකොට ඔක්සිකරණය වෙන්නේ. ඉතින් මෙයාට ඔක්සිකරණය වෙන්න බෑ. ඇයි? වම් පැත්තේ ඉන්න කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා වමෙන් ඉන්නේ. එතකොට සංඛ්‍යා රේඛාව වෙනම් මෙයා ඔක්සිකරණය වෙනවා. එතකොට මෙයාගේ වෙන වැඩේ තමයි පුතේ ඔය Fe3+ ටෝන් නම් පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් කරන් කවුරු බවට පත් වෙන්නේ? Fe2+ වෙන්නේ. එතකොට ඔක්සිහරණයක් වෙන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාව නෙමෙයි වෙන්නේ. මේකේ අනිත් පැත්ත. ඉතින් මේක වෙන එක වැලක් වෙනවා. එහෙනම් පළවෙනි වාක්‍යය හරි පෙරස් වගේ කෙනෙක් එකතු කරොත් මේ වැඩේ වළක්ව ගන්න පුළුවන්. මේකේ අනිත් පැත්ත වෙන්නේ. එතකොට වෙන්නේ මේ යකඩ Fe ධන දෙක බවට ඔක්සිකරණය වෙනවා. හේතුව මෙයාට සාපේක්ෂව වමෙන් ඉන්නේ. හරි මෙයා මොකක් වෙනවද පුතේ? මෙයා බවට ඔක්සිහරණය වෙනවා. මේක සෑහෙන්න අමාරුයි. හරි හොඳ දක්ෂ කෙනෙක් තුනක් වරදිනවා. හරි මෙයාට සිංක් සුළු ප්‍රමාණයක් එකතු කරා. හරි සිංක් ඒක්වස් සුළු ප්‍රමාණයක් එකතු කරනවා. පුතේ මේ සිංක් වල එක්කිනා ගත්තාමත් දශම හරි සිංක් 0.2 මේ 0.76යි. හරි 0.76 කියන්නේ මෙයාට සාපේක්ෂව වම් පැත්තෙන් ඉන්නේ. එහෙනම් ළමයි කියයි සර් මාර වැඩිනේ. හරි වම් පැත්තෙන් ඉන්නේ. එහෙනම් ඉතින් සර් මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහනේ. නෑ පුතේ මේකට සිංක් ඒක්වස් නෙමෙයි එකතු කරන්න ඕනේ. සිංක් වම් පැත්තෙන් ඉන්නෝ නම් ඔක්සිකරණයක් නෙවෙන්නේ. ඔක්සිකරණය වෙද්දි වෙන්නේ පුතේ සිංක් තහඩුවක් කවුරු බවට පත් වෙනවයි? සිංක් ධන දෙක ඒක්වස් සහ ඉලෙක්ට්‍රෝන බවට පත් වෙනවා නම් එකතු කරන්න ඕන සිංක් කවුද? තහඩුවක් එකතු කරන්න ඕන. මේකට සිංක් ඒක්වස් එකතු කළා හරියන්නේ. හරි සිංක් තහඩුවක් එකතු කරොත් තමයි ඔක්සිකරණය වෙන්න පුළුවන්. මේ ධන දෙකේ ඉන්න එක්කනට ඔක්සිකරණය වෙන්න පුළුවන් බෑ. එහෙනම් පුතේ B පිළිතුර වැරදි. හරි සිංක් නම් ඇත්ත එකතු කරනවා නම් එකතු කරන්න ඕන සිංක් තහඩුවක්. ධන දෙකේ කට්ටිය එකතු කළා හරියන්නේ නැහැ. එයාට ඔක්සිකරණය වෙන්න බෑනේ. ලෝහයට තමයි පුළුවන්. හරි ධන දෙක එකතු කළා බෑ. මේකට සිල්ල සුළු ප්‍රමාණයක් එකතු කර පුතේ සිල්ල ලෝහය එකතු කරාට වැඩක් නැහැ. හරි සිල්ල ලෝහය එකතු කරොත් මොකෝ වෙන්නේ? හරි සිල්ල ලෝහය එකතු කරාට වැඩක් නැහැ. මෙයා වම් පැත්තෙන් ඉන්නේ. හරි සිල්ව ඒක්වස් එකතු කරොත් මේ වැඩේ වෙනවා. හරි මේ වැඩේ වෙනවා. හරි මං කලිනුත් ඉගෙනුවා සිල්ල එකතු කළා කිසි වැඩක් නැහැ. හරි සිල්ල ඒක්වස් එකතු වුණොත් නම් මේ වැඩේ වෙනවා. සිල්ල ලෝහය එකතු කළා වැඩක් නැහැ. හරි සිල්ල ලෝහය එකතු කළ වැඩකුත් නැහැ කලින් ඉගෙනුවා ඒක. ඊළඟට සිංක් ලෝහයෙන් සුළු ප්‍රමාණයක් එකතු කරනවා. හරිනේ. සිංක් ලෝහයෙන් එකතු වුණාම සර් මෙයාට සාපේක්ෂව මෙයා වම් පැත්තේ ඉන්නේ මෙන්න සිංක්ගේ අගය. සිංක් කවුරු බවට පත් වෙනවා? සිංක් ධන දෙක වෙනවා. එතකොට මෙයා තමයි සර් ඔක්සිකරණය වෙන්නේ. එතකොට මෙයාට ඔක්සිකරණය වෙන්න බෑ. ඉතින් එතකොට මේ ප්‍රතික්‍රියාව වැළකිනවා. එතකොට පිළිතුර වෙන්නේ B වැරදි, C වැරදි,
කවුද? A සහ D. හරි පිළිතුර 4. හරි පිළිතුර 4. ඔන්න පිළිතුරු තෝරන විදිය. හරි මේ වගේ පුතේ මේ ලෝහයයි එකතු කරන්න ඕනේ. ඒකයි උඩ උත්තරේ වරදින්නේ. හරි ඔක්සිකරණය වෙන්න ලෝහයනේ එකතු කරන්න ඕනේ. මෙයාට ඔක්සිකරණය වෙන්න බෑනේ ධන දෙකට. මේ ධන දෙක කියන්නේ මෙයාගේ උපරිම ඔක්සිකරණ අවස්ථාව. ලෝහය ධන දෙක බවට පත් වෙන්නේ. හරි පුතේ අපි මේ ආශ්‍රිතව පොඩි රචනා ගානකුත් බලමු. ලොකු එකක් නෙමෙයි පොඩි ගානක්. හරි ඔයාලට උදව්වක් වෙන්න පොඩි රචනා ගානකුත් බලමු. 2000 හරි රචනා ගානක් 2000 බලන්න ගාන 2007 රචනා ගාන. හරි 2010 7 වෙනි රචනා ගාන. හරි 2010 7 වෙනි රචනා ගාන ඔයාලට උදව්වක් විදිහට මම මේක කරන්නේ. හරි 2010 7 වෙනි රචනා ගාන. හරි 2010 7 හරි 7 වෙනි ගාන. මේ වගේ කෝෂයක් දීලා තිනවා. හරි මේකේ කෑලි දෙකක් තියෙනවා. පළවෙනි කොටස විතරක් සාකච්ඡා කරන්න පුතේ. දෙවෙනි කොටස වෙන වෙලාවකම සාකච්ඡා කරන්න. හේතුව දෙවෙනි කොටසේ විද්‍යුත් විච්ඡේදනයක් තියෙනවා. මේ වගේ මැග්නීසියම් කූරක් තියෙනවා. පළවෙනි එකේ මැග්නීසියම් කූරක් තියෙනවා. මැග්නීසියම් කූර මේ දෙවෙනි එකේ තියෙන පුතේ මේ වගේ එකක් තියෙනවා. මේකේ තියෙන පුතේ කොපර් කූරක් මට මතක හැටියට ඕ. මේකේ තියෙන කොපර් කූරක්. හරි කොපර් කූරක් තියෙනවා. හරි මේ දෙන්නගේ ද්‍රාවණ. හරි මේ දෙන්නගේ ද්‍රාවණ තියෙනවා මැග්නීසියම් හින්දා පුතේ මේකේ මැග්නීසියම් සල්ෆේට් ද්‍රාවණයක් තියෙන ඒකවස් සම්මත ඉලෙක්ට්‍රෝඩයක් හින්දා මෙයාගේ සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටරයට මෙයාගේ පුතේ කොපර් කූරක් තියෙන කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තියෙන ඒකවස් හරි මෙයාගේ සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටරයට හරි 1 මවුල ඝන ඩෙසිමීටරයට හරි ඔන්න ඔය දෙන්න තමයි දීලා තියෙන්නේ ඊට අමතරව මේ ගානේ මේ වගේ දත්ත දෙකක් දීලා තිනවා විශේෂයෙන් හරි මෙන්න මේ වගේ දත්ත දෙකක් හරි E theta naught හරි E theta naught හරි මේ විදිහට දීලා තියෙනවා E theta naught හරි මේ magnesium 2+ හරි E theta naught magnesium 2+ magnesium ගේ අගය හරි ඍණ 2.37යි හරි මෙයාගේ අගය දීලා තියෙනවා පුතේ E theta naught හරි E theta naught හරි E theta naught copper 2+ E theta naught copper 2+ copper ගේ අගය දීලා තියෙනවා පුතේ හරි 0.34 වොට් හරි 0.34 වොට් කියලා 0.34 වොට් කියලා හරි ඔන්න ඔය ආශ්‍රිතව තමයි අහන්නේ විභාගෙදී කෝෂයේ විද්‍යුත්ගාමක බලය අහනවා හරි දැන් ඔන්න ඕක ටික ආශ්‍රිතව තමයි අහන්නේ පුතේ විභාග ප්‍රශ්නේ හරි අපෙන් අහනවා කෝෂයේ විද්‍යුත්ගාමක බලය මොකක්ද කියලා හරි ආශ්‍රිතවනේ අහන්නේ අපෙන් අහනවා කෝෂයේ විද්‍යුත්ගාමක බලය මොකක්ද හරි මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය මොකක්ද හරි ඔයා දන්නවා මේ දෙන්න මෙයාගේ අගේ ඍණ 3.7යි මෙයාගේ අගේ 0.34යි සංඛ්‍යා රේඛාවක ලකුණු කරොත් මෙන්න බිඳුව පුතේ ධනාගය මෙන්න ධන දශම 3.4 හරි දශම 0.34 මෙන්න ඍණ 2.37 සර් වඩා විද්‍යුත් මේ ඍණ පැත්තට නැඹුරු කෙනා මෙයා එහෙනම් පුතේ මෙයා තමයි කවුද ඔක්සිකරණය වෙන්නේ එහෙනම් මෙයා තමයි සර් ඇනෝඩය එහෙනම් සර් මෙයා කවුද මෙයා කැතෝඩය හරි කැතෝඩය මෙයා තමයි ඔක්සිහරණය වෙන්නේ එහෙනම් ඉතින් අපි සමීකරණයක් දන්නවා සර් මෙයා E theta naught සෙල් අපෙන් අහන්නේ විද්‍යුත්ගාමක බලයනේ ඔව් විද්‍යුත්ගාමක බලයනේ මේකෙන් එන්නේ කැතෝඩ ඍණ E theta naught කැතෝඩ ඍණ E theta naught ඇනෝඩ බලන්න පුතේ කැතෝඩය කවුද මේ 0.34 ඒකෙන් අඩු වෙන්න ඕනේ ඇනෝඩය ඍණ 2.34 ඍණ මේ තිබුණු ඍණ 2.37 මේ පුතේ ඍණයි එකතු වෙද්දි ධන වෙනවා එතකොට 0.34කට 2.37ක් එකතු වෙනවා 1.7යි මෙයා 2.71 වොට් වෙනවා එතකොට 2.71 වොට් වෙනවා එතකොට පළවෙනි එක්කෙනාගේ පිළිතුර විද්‍යුත්ගාමක බලය 2.71 වොට් ඊළඟට අහනවා අපෙන් කෝෂයේ 1 මවුල ඝන ඩෙසිමීටරේ මේ අපෙන් අහනවා මම මේක කලින් විස්තර කරා මෙන්න මේ මැග්නීසියම් 2+ මේ මැග්නීසියම් සල්ෆේට් වෙනුවටම පුතේ මැග්නීසියම් ක්ලෝරයිඩ්ගේ 1 මවුල ඝන ඩෙසිමීටරයට එක්කෙනෙක් ගත්තොත් අපෙන් අහනවා කෝෂයේ මොකක්ද අහන්නේ මෙහෙම වුණොත් පුතේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය වෙනස් වෙනවද නෑ පුතේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය වෙනස් වෙන්නේ
මං කිව්වා මට වැදගත් වෙන්නේ පුතේ විද්‍යුත් විච්ඡේදයේ වර්ගය නෙමෙයි. මෙයාගේ තියෙන මෙන්න මේ මැග්නීසියම් 2+ ගේ මොකක්ක වැදගත් වෙන්නේ මට? මැග්නීසියම් 2+ ගේ සාන්ද්‍රණය. හැම වෙලාවෙම බලන්න පුතේ මේ සල්ෆේට වුණත් මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වුණත් හැම වෙලාවෙම මැග්නීසියම් 2+ ගේ සාන්ද්‍රණය 1 මෝල් ඝන ඩෙසිමීටරයට. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ මෙයාගේ මේ දෙන්න වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ මේ ක්ලෝරයිඩය ගත්තත් මැග්නීසියම් 2+ ගේ සාන්ද්‍රණය 1 මෝල් ඝන ඩෙසිමීටරයට. සල්ෆේට ගත්තත් මැග්නීසියම් 2+ ගේ සාන්ද්‍රණය 1 මෝල් ඝන ඩෙසිමීටරකින්ද කෝෂයේ විද්‍යුත්ගාමක බලය වෙනස් වෙන්නේ නැහැ පුතේ. විද්‍යුත් විච්ඡේදයේ මට මොකක් වුණත් අවුලක් නැහැ. මැග්නීසියම් 2+ ගේ සාන්ද්‍රණය එකමගේයි. හරි. ඒකින්ද පුතේ විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය වෙනස් වෙච්ච නැති හින්දා විද්‍යුත්ගාමක බලය වෙනස් වෙන්නේ නැත. ඊළඟ එක්කෙනා ලවණ සේතුවේ කාර්යය මොකද්ද? ඒ සඳහා භාවිතා කළ හැකි සංයෝගයක්. අපෙන් අහනවා. හරි. මම මේ ටික පොඩ්ඩක් මගන්න. හරි. ලවණ සේතුව කියලා කියන්නේ පුතේ මේ අභ්‍යන්තර මෙන්න මේ දෙන්න සම්බන්ධ කරන්න පාවිච්චි කරන කෙනා තමයි ලවණ සේතුව. පුතේ ලවණ සේතු විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕන නම් ඇමෝනියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් KCl මෙයාගේ කාර්යය තමයි පුතේ මේ අභ්‍යන්තර පරිපථය සම්පූර්ණ කරනවා. ඒ වගේම පුතේ මේ දෙන්නගේ තියෙන විද්‍යුත් උදාසීනතාවය පවත්වා ගන්න වෙලාවට අයන සචලතාවයට උදව් වෙනවා. හරි. ওই ටික ඕන එකක් මෙයාගේ කාර්ය විදියට ලියන්න පුළුවන්. මේ දෙන්න ලවණ සේතු වලට උදාහරණ අභ්‍යන්තර පරිපථය සම්පූර්ණ කරනවා, අයනවල සචලතාවයට උදව් කරනවා, විද්‍යුත් උදාසීනතාවය පවත්වා ගන්න මෙයා වැදගත් වෙනවා. ඊළඟ එක්කෙනා ඊළඟ ගානේදී කියනවා හරි 4 සහ 5 ප්‍රශ්න. හරි. ඒ කෝෂයේ ඇති ඉලෙක්ට්‍රෝඩ දෙක කොපර් කම්බියකින් යා කළ විට උන්න. දැන් පුතේ මෙයා මම යා කරනවා මෙහෙම කොපර් කම්බියකින්. එතකොට දැන් පුතේ මෙන්න මේක හරහා ධාරාවක් ගමන් කරනවා. හරි. දැන් මේක හරහා ධාරාවක් ගමන් කරනවා. හරි. එතකොට අහනවා මගෙන්. හරි. මෙහි කුමන ඉලෙක්ට්‍රෝඩයේ කැතෝඩය ලෙස ක්‍රියා කරයිද? දැන් දන්නවා. හරි. කොෂයක් ක්‍රියාත්මක වෙද්දී පුතේ කැතෝඩයේ විදියට ක්‍රියාත්මක වෙන කෙනා මේ කොෂයක් ක්‍රියාත්මක වෙද්දී කැතෝඩයේ විදියට ක්‍රියාත්මක වෙන්නේ කවුද? ඔක්සිහරණය වෙන කෙනා. එහෙනම් මේකේ කැතෝඩය කවුද? මොන තහඩුවේ ඉන්න තැනේ? මෙන්න මේ කොපර් තහඩුව. හරි. කොපර් තහඩුව තමයි කැතෝඩේ. හේතුව මෙයාගේ ධන 3.0.4යි. විභවය අඩුයි. හරි. එහෙනම් එයා තමයි කැතෝඩයේ කොපර් තහඩුව. ඊට පස්සේ පහත දෙය සඳහා තුලිත සමීකරණ මොනවයි? කැතෝඩ ප්‍රතික්‍රියාව. මම මේක පොඩ්ඩක් මගන්නම් දැන් මට වැඩක් නැහැ නේ. හරි. ඇනෝඩ ප්‍රතික්‍රියාව, කැතෝඩ ප්‍රතික්‍රියාව සහ කෝෂ ප්‍රතික්‍රියාව. මේ ඇනෝඩය කවුද? මැග්නීසියම්. මොකද්ද වෙන්න ඕන? ඔක්සිකරණයක්. ඔක්සිකරණයක් නම් වෙන්නේ සර් මැග්නීසියම් සොලිඩ් කියන එක්කෙනා කවුරු බවට පත් වෙනවයි? මැග්නීසියම් 2+A සහ කවුරු බවට පත් වෙනවද? 2 ඉලෙක්ට්‍රෝන වෙනවා. ඔන්න පළවෙනි කතාව. මේක තමයි පුතේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. කැතෝඩ ප්‍රතික්‍රියාව විදිහට වෙන්නේ කවුද? කැතෝඩේ කොපර්නේ. එහෙනම් ඔක්සිහරණයක් වෙන්න ඕන. මේ භෞතික තත්ත්ව අත්‍යවශ්‍යයි. කොපර් 2+A+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් සර් කොපර් සොලිඩ් බවට පත් වෙනවා. හරි. ඔන්න ඕක තමයි කැතෝඩ ප්‍රතික්‍රියාව. ඕක කැතෝඩ ප්‍රතික්‍රියාව. කෝෂ ප්‍රතික්‍රියාවයි කියලා කියන්නේ පුතේ ඇනෝඩ ප්‍රතික්‍රියාව ධන කැතෝඩ ප්‍රතික්‍රියාව. මේ දෙන්න එකතු කරාම බලන්නකො නම් මම කලිනුත් මේක උගන්වලා ඇති. හරි. මේම ලියද්දි මේකේ වම් පැත්ත. මේකෙත් වම් පැත්තනේ එක ධන දෙකනේ. වම් පැති ටික එකතු කරනවා. හරි. මැග්නීසියම් සොලිඩ්. මේකේ වම් පැත්ත එකතු කරන්න එපා. එකතු කරද්දි වම් පැති ටිකනේ එකතු කරන්නේ. කොපර් 2+ හරි A+ 2 ඉලෙක්ට්‍රෝන. හරි. එතකොට මේ පැත්තට එනවා මැග්නීසියම් 2+A+. හරි. 2 ඉලෙක්ට්‍රෝන මේකේ දකුණු පැත්ත. අරකේ දකුණු පැත්ත කොපර් සොලිඩ්. සර් මේව ලියන්න යන්න එපා. මේ ඉලෙක්ට්‍රෝන වලට ඉලෙක්ට්‍රෝන කපල යන හින්දා මේව ලියන්නේ නැහැ. හරි. ඉලෙක්ට්‍රෝන ලියන්න ඕනේ. කෙලින්ම භෞතික තත්ත්වත් එක්ක මෙයා ලිව්වා. මේ ඉලෙක්ට්‍රෝන ලියන්න ඕනෙත් නැහැ. මෙන්න මේක ලිව්වා නම් ඔයාට හම්බුණා. මේ භෞතික තත්ත්වත් එක්ක ලියන්න ඕනේ. මේක තමයි කියන්නේ කෝෂ ප්‍රතික්‍රියාව. හරි. කෝෂ අංකණය කියන්නේ වෙන එකක්. මේක තමයි කෝෂ ප්‍රතික්‍රියාව. ඔන්න ඔය 2010 අහපු ප්‍රශ්නෙට උත්තර ගොඩ නැගුවා. ඕකේ දෙවෙනි කොටස පුතේ තියෙන්නේ විද්‍යුත් විච්ඡේදනය. මම ඒක කියලා දෙන්නම්. හරි? හරි. මම ඔයාලට පුතේ පොරොන්දුවක් වුණා ඕඩම පාස් පේපර්ස් ගානක් හදන්න පුළුවන් තැනකට වව ගේනවා. හරි? තව මට ඔයාලට පොඩි වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්නම්. මට තව හරි තව ඉතුරු වෙලා තියෙනවා මේකේ විද්‍යුත් විච්ඡේදනයේ මාතෘකාව ඔයාලට සාකච්ඡා කරන්න තියෙනවා. තව විශේෂයෙන් මම කිව්වා A එකක් B එකක් ගන්න කෙනෙක්ට පොඩි කතාවක් මගෙන් උදව්වක් විදියට මම මේ කතාවත් වෙනම වීඩියෝ එකකින් දාන්නම්. හරි? තව ඔය රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ සහ ඔය ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ 2000
ඕක ඇහුවා මට මතක හැටියට 17 හෝ 18 ඇහුවා. ඒක ගැනත් මම පොඩි වීඩියෝ එකක් දාන්නම්. හරි. ඔයාලට දැනට ඕන පාස් පේපර්ස් එකක් කරන්න පුළුවන් තරමට ඔය ගැටලු දෙක ඇරෙන්න හරි. අනිත් ඕන එකක් කරන්න පුළුවන් තැනකට මම ඔයාව හදලා දෙන්නේ. හරි මම පොරොන්දුවක් වුණා මේ විදිහටම වීඩියෝස් ටිකෙන් ඔයාලට වැඩේ කරලා දුන්නා. හරි. ඔයා මහන්සි වෙන්න ඉතුරු පාඩම් ටිකත් මම මේ විදිහටම ගොඩ දාලා දෙනවා. හරි.